ආයුබෝවන් තිරුවන් සරණයි ප්‍රේක්ෂක හිතවතුනි හිතවතියනි මේ අප රැඳී සිටින්නේ රාජගිරිය ධර්මපාල පෙදෙස සිරි විජයාරාම විහාරස්ථානයේ තුලයි. අප සමග සිටිනවා රාජගිරිය ධර්මපාල පෙදෙස සිරි විජයාරාම විහාරස්ථානයේ නායක ස්වාමීන් වහන්සේ උන්වහන්සේ අපරපුර ශ්‍රී ධම්මරක්ෂිත මහානිකායේ කාරක සංඝ සමිතික ශ්‍රී ධර්මරක්ෂිත පංචාලංකාර පූජ්‍යපාද දේවුන්දර ධම්මරුචි නායක ස්වාමීන් වහන්සේ වර්තමානයේ ලෝකයා මුහුණ දී තිබෙන ධර්මෝත්තම ව්‍යාසනය කුමක්ද කියා විමසුවොත් සමස්ත ලෝකයේම පිළිතුරු වන්නේ එකම එකක්. ඒ තමයි මේ කොරෝනා වසංගත ව්‍යාප්තිය. අප සූදානම් වන්නේ මේ පිළිබඳව අපේ ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේ සමග යම කතා බහ කරන්නටයි. මුලින්ම අප ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේ දේවුන්දර ධම්මරුචි නායක ස්වාමීන් වහන්සේව ගෞරවයෙන් පිළිගනිමින් උන්වහන්සේගෙන් මේ වර්තමානයේ කොරෝනා ව්‍යාසනය සම්බන්ධයෙන් බුද්ධ පුත්‍රයන් වහන්සේ නමක් හැටියට උන්වහන්සේට කුමක්ද ප්‍රකාශ කරන්නට තිබෙන්නේ කියලා විමසන්නයි සූදානම් වන්නේ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ වර්තමානයේ ලෝකයේම මුහුණ දී තිබෙන මේ කොරෝනා වසංගත ව්‍යාප්තිය පිළිබඳව බුද්ධ පුත්‍රයන් වහන්සේ කෙනෙක් හැටියට වහන්සේ කොයි ආකාරයෙන්ද කරුණු කාරණා පැහැදිලි කර දෙන්නේ? හොඳයි. සියලු දෙනාටම තෙරුවන් සරණයි. අපි සතුටු වෙන ඔබතුමා අද විශේෂයෙන් කාලීන මාතෘකාවක් හැටියට මේ අදහස් පිළිබඳව අපින් විමසීම පිළිබඳව අපි දන්නවා අද සමස්ත ලෝකයේම මහා ව්‍යසනයකට පත් වෙලා තිබෙන බව. අපි අතීතයේ පිළිගත් බලවත් ධනවත් රටවල් වල පවා ජනතාව නායකයෝ උපවාදා ඉතාම අන්ත අසරණ තත්වයකට පත් වෙලා තිබෙනවා. ඒ අතර ඉතාම ඛේදනීයම තත්වයේ ස්වභාවයේ තත්වය තමයි අප රට අසල ඉන්දියාවට අද වර්තමානයේ පත් වෙලා තිබෙන තත්වයේ පිළිබඳව අපි කවුරුත් දන්නවා. ඉතින් මේ විෂය පිළිබඳව කල්පනා කරන විට ඉතිහාසයට අපි ටිකක් යන්නට ඕන. බුද්ධ කාලයට අපි ගමන් කළොත් අපේ ලෝතර බුදුහාමුදුරුවෝ ජීවමාන වැඩින කාලය තුල මෙවැනි විපත් සිද්ධ වෙච්ච බව අපි දන්නවා. ඔබ අප කවුරුත් දන්නා සිද්ධිය තමයි විශාලා මහනුවර තුන්බිය ඇති වෙච්ච සිද්ධිය. ඉතින් මේ සිද්ධිය වර්තමාන අපි හැම කෙනෙක්ම මේ පිළිබඳව කතා කරනවා. නමුත් අද වර්තමාන ලෝකේ මේ අවාසනාවන්ත තත්ත්වයේ පිළිබඳව අපි මොහොතක් කල්පනා කරොත් මම හිතන්නේ මිනිස්සු අද ධර්මයෙන් ඈත් වීම නිසා ඒවායේ අනිතු ප්‍රතිඵල තමයි අපි මේ අත්විඳින්නේ. තවත් විදිහකින් කිව්වොත් මිනිස්සු මනුස්ස ගුණධර්ම අමතක කරලා ඊටාම අමානුෂික විදිහට මිනිස්සු හැසිරීම කටයුතු කිරීමේ ප්‍රතිඵල තමයි අද අපිට භුක්ති විඳින්න සිද්ධ වෙලා තිබෙන්නේ. බුදුදහම කියන්නේ අපි දන්නවා ජීවන ක්‍රමයක්, ජීවන මාර්ගයක්, සමහරු දර්ශනයක් කියලා සමහරු සඳහන් කරනවා. නමුත් අපි තථාගත දේශනා පිළිබඳව යම් අධ්‍යයනයක් කළොත් අපි මහා ගැඹුරින් කල්පනා කරන්න අවශ්‍ය නැහැ. බුදුහාමුදුරුවෝ මේ සමස්ත දේශනාව තුළින් ගැඹුරු කාරණා දේශනා කළා. නමුත් ඊට එහා බුදුහාමුදුර අපට දීපු පණිවිඩය තමයි පරිසරය පිළිබඳව, ස්වභාව ධර්මයේ පිළිබඳව, සතා සීපාවා පිළිබඳව වටිනා පණිවිඩයක් බුදුහාමුදුර අපට දුන්නා. හොඳම උදාහරණය තමයි බොහෝ ධර්ම කාරණා පැහැදිලි කිරීමේදී බුදුහාමුදුරුවෝ උදාහරණ ගත්තේ පරිසරය, සතා සීපාව, ස්වභාවික පරිසරය පිළිබඳව. දැන් බුදුහාමුදුරුවෝ මේ ධර්මයෙන් අපට දේශනා කළේ මේ කෙලෙස් නැති කිරීම පිළිබඳවනේ නේද? නමුත් බලන්න එතෙන්දී බුදුහාමුදුරුවෝ මහත්මයා බුදුහා දේශනා කළා මේ කෙලෙස් නැති කිරීම පිළිබඳව කතා කිරීමේදී උන්වහන්සේ පරිසරය අමතක කළේ නැහැ. වනම් චින්දත මහරුක්කම්. එතෙන්ද බුදුහාමුදුරුවෝ සත්වයාට පුජ්‍යලයාට තමන්ගේ කෙලෙස් නැති කිරීම පිළිබඳව, ඉවත් කිරීම පිළිබඳව යම් දේශනාවක් සිද්ධ කළා. මේ බුදුහාමුදුරුවෝ ඒ සමගම අපට පරිසරය පිළිබඳව වටිනා පාඩමක් දුන්නා. ඒ පාඩම තමයි කෙලෙස් වණය කපන්න. හැබැයි ගස්කොළන් වනාන්තර කපන්න එපා. වනම් චින්දත මහරුක්කම්. වනාන්තර කපන්න එපා, කෙලෙස් වණය කපන්න මහන්සි ගන්න නැති කරන්න කියන එක. ඉතින්දී අපිට බලන්න බුදුහාමුදුරුවෝ ධර්මානුකූල පණිවිඩයකුත් අපිට දෙනවා. ඒ වගේම පරිසරයේ පිළිබඳ ලස්සන අගනා වටිනා
පණිවිඩය අප හැමදෙනාටම දීලා තියෙනවා. මෙතනදී තවත් කාරණාවක් අපි දකිනවා. ඒ තමයි අද වර්තමානයේ බුදුදහම පිළිබඳව සහ විශේෂයෙන් බුදුදහම අනුගමනය නැත්නම් බෞද්ධ දර්ශන අනුව කටයුතු කරනවාට අපි ඇතම් හුඟක් බෞද්ධ ඇත්තෝ අකමැත්තෙන් වුණා සඳහන් කරන්නට වෙනවා 80ක් 90ක් විතර ඇත්තටම මිත්‍යා දෘෂ්ටිකව තමයි කටයුතු කරන්නේ. උදාහරණයක් ගත්තොත් දැන් බෝධින් වහන්සේ දැන් බලන්න බුදුහාමුදුරුවෝ පරිසරය ඒ පරිසරය පිළිබඳව කතා කරා විතරක් නෙවෙයි බුදුහාමුදුරන්ට බෝසතාණන් වහන්සේට ඒ බුද්ධත්වය ලබා ගන්න සෙවන දුන් බෝධින් වහන්සේට ඒ අජීවී වස්තුවට බුදුහාමුදුරුවෝ දෙවන සතිය ඒ බෝධින් වහන්සේ දේශ බලමින් අපට දීපු පණිවිඩය තමයි අජීවී වස්තුවක් වුණත් ඒ කලගුණ සැලකීම කියන එක. හැබැයි බුදුහාමුදුරුවෝ කලගුණ සැලකිය ගහකට පරිසරයට තව කතාවක් අපි දන්නවා අර භික්ෂුන් වහන්සේලා අතර මිනිසුන් අතර විශාල අරගලයක් ඇති වුණා. ගෝස්තාර මේ සිද්ධිය අපි කවුරුත් දන්නවා. දැන් බුදුහාමුදුරුවෝ අවසානයේදී ගත්ත තීරණය තමයි පරිසරයට බුදුහාමුදුරුවෝ ගියා. අපි කියන්නේ බුදුහාමුදුරුවෝ වනාන්තරගත වුණා කියලා. නමුත් එතෙන් බුදුහාමුදුරුවෝ වැඩම කළේ පරිසරයට. ඒ කාලය තුල සතා සීපාව සමග පරිසරය සමග බුදුහාමුදුරුවෝ කාලය ගත කරා. එහෙමනම් අපේ බුදුහාමුදුරුවෝ කියන්නේ බොහොම පැහැදිලි සතා සීපාවට පරිසරයට ආදරය කරපු ඇලුම් කරපු ශාස්ත්‍රූවරයෙක්. ඒක අපි විශේෂයෙන් මතක තියාගන්න. ඒ නිසා අපේ සියලු ජාති සිංහල බෞද්ධ කියන අපිට විතරක් නෙවෙයි සියලු ජන කොටස් වල තිබෙන අයිතිය තමයි පරිසරය රැක ගැනීම ආරක්ෂා කර ගැනීම සතා සීපාව රැක ගැනීම ආරක්ෂා කර ගැනීම. අපි දැක්ක පහුගිය කාලේ ඔය අන්තර්ජාලයේ ඡායාරූප තුලින් පවා පෙනුණා පහුගිය කාලවල ඉන්දියාවේ නේපාල් විශේෂයෙන් සතුන් දහස් ගණන් ඝාතනය කරමින් අර ක්‍රිස්තුපූර්ව 623 ලක්ෂණ දර්ශන අද මෑත කාලයේ අපිට දකින්න ලැබුණා. ඒකේ අතුරු ප්‍රතිඵල තමයි අද මේ ඉන්දියාව භුක්ති විඳින කියන එක නේපාලයේ භුක්ති විඳින්නේ කියන එක අපිට මේ වෙලාවේ සඳහන් කරන්න ඕනේ. ඒ වගේ විශේෂයෙන් මෙතෙන්දී මතක් කරන්න තව කාරණයක් තමයි බුදුහාමුදුරුවෝ අපට මේ දේශනාවට ධර්මයේ තුලින් අපට ගැඹුරු කාරණා පිළිබඳව චතුරාර්ය සත්‍ය පිළිබඳව ආර්ය ශ්‍රාංග මාර්ගය පිළිබඳව අපි බොහෝ කාරණා සාකච්ඡා කරනවා. නමුත් ඊට වඩා පැහැදිලි කරගන්න ඕන දේ තමයි අපි ඉස්සෙල්ලා පරිසරයට සතා සීපාවට ආදරය කරන පිරිසක් බවට පත් වෙන්න ඕන. දැන් බලන්න අපි කවුරුත් දන්නවා දන්න ගාථා පාඨයක් තියෙනවා ධම්මෝ හවේ ධම් රක්කති ධම්මචාරී. දැන් මෙතන අපි හිතන්නේ යම් කෙනෙක් ධර්මයට අනුව ජීවත් වුණාම ඒ ධර්මයේ අපේ ආරක්ෂා කරනවා කියන එකනේ. නමුත් ඊට එහා තව දෙයක් මම මෙතන දකිනවා. ලෝක ධර්මදා තියෙනවා. දැන් ස්වභාව ධර්මයට විරුද්ධව අපේ ජීවත් වෙන්න බැහැනේ. ස්වභාව ධර්මයක් එක්කයි අපි කවුරු ජීවත් වෙන්නේ. උතර මේ ධර්මය කියන්නේ බුදුදහම විතරක් නෙවෙයි ලෝක ධර්මතා තියෙනවා. ස්වභාවික පරිසරය සතාසීපාව ධර්මතා. ඒතරේ සතාසීපාවට ආවේනික ලක්ෂණ තියෙනවා. පරිසරයට ආවේනික ලක්ෂණ තියෙනවා. ඒතර අපි ඒවාට විරුද්ධව ඒවාට එරෙහිව කටයුතු කරන්න ගියොත් ඒ පරිසරය ස්වභාව ධර්මයේ අපට දඬුවම් දෙනවා. අපි දන්න ඉංග්‍රීසි කියමනක් තියෙනවා time and tide wait for no man කියලා නේ. ඒක කතාවක් ඉංග්‍රීසි කියමනක් තියෙනවා. වඩදිය දිය ගලන එක අපි එනකන් ඉන්නේ ඔහේ යාගේ කාර්ය කරගෙන යනවා. ඒ වගේ තමයි පරිසරයට සතාසීපාවට ඒ ඔවුන්ගේ ජීවිත ඒ පරිසරයේ ඉඩකඩ ඒ පරිසරයන් අපි ලබා දෙන්නට ඕනේ. ඒවා අවහිර කරන්න ගියොත් ඒවායේ ස්වභාව ධර්මයේ විසින්ම අපට දඬුවම් ලබා දෙනවා. ඒක තමයි මම හිතන්නේ අද ගොඩක් දුරට මේ සිද්ධ වෙලා තියෙන නිසා මිනිස්සු ධර්මයෙන් ඈත් වෙන්නේ මේ ධර්මීය කියන්නේ බුදුදහම නෙවෙයි මම මේ කියන්නේ. ධර්මීය කියන්නේ මනුස්සකම්, ගුණ ධර්ම, සාර ධර්ම. නැවත කතා කරොත් සතාසීපාවට පරිසරයට ආදරය නොකරන තාක්කල් මිනිස්සු නොමිරිසුම් බවට පත් වීම නිසා ඒවායි අනිත්‍ය ප්‍රතිඵල විපාක තමයි අද අපි භුක්ති විඳින්නේ. ඒ අතර මම මතක් කරන්න ඕන කාරණේ තමයි ඊට අමතරව දැන් බුදුහාමුදුරුවෝ පරිසරය පිළිබඳව අනන්තවත් දේශනා කළ තුරු විවිධ සූත්‍ර තුලින් අපි දන්නවා. ඒ වගේම උන්වහන්සේ නිතරම පරිසරය පිළිබඳව කතා කරා.
බොහෝ ගැඹුරු ධර්ම කාරණා පැහැදිලි කරන්න ගිය අවස්ථාවල බුදුහාමුදුරුවෝ පරිසරයේ යම් කාරණා උදාහරණයට ගත්තා. දැන් මෙතෙන්දී මට මතක් වෙනවා විශේෂයෙන් මම මේක සිංහල බෞද්ධයන් විතරක් නෙවෙයි මම හිතන්නේ මහත්මයා හැම දිනාටම ආවේනික කාරණයක් විශේෂයෙන් බෞද්ධයන් විසින් මම මේ කාරණේ මතක් කරන්නේ මොකද්ද? දැන් බුදුහාමුදුරු මේ දේශනා කර ධර්මය හුඟක් අය උන්ගේ ප්‍රායෝගික ජීවිතය දිහා දැක්කම ක්‍රියාකාරකම් දිහා දැක්කම හරියට තේරුම් නොගත්ත බවක් පේනවා. දැන් පොදු උදාහරණය තමයි අපේ බුදුහාමුදුරුවෝ පිරිනිවන් පාන වෙලාවේ අපි දැක්ක පිරිනිවන් පාන වෙලාවේදී ආනන්ද හාමුදුරුවෝ රාතන් සමාජ මහා වික්ෂුන් වහන්සේලා සාමාන්‍ය පොදුන් මිනිස්සු රජවරු හැම කෙනෙක්ම බොහොම සංවේදීව තමයි කටයුතු කළේ. බොහොම දුක්ඛිතව බොහොම ශෝකී ස්වභාවයෙන් තමයි කටයුතු කරන හේතුව තව සුළු වේලාවකින් තව සුළු මොහොතකින් අපේ නායකයා අපේ බුදුහාමුදුරුවෝ අපේ ශාස්ත්‍රවරයා අපේ ගුරුවරයා තව සුළු මොහොතකින් පිරිනිවන් පානවා. මේක දරා ගන්න බැරි වුණ මේ අයට. මේ කාටවත් දරා ගන්න බැරි වුණ. මොකද අපේ නායක අපේ ශාස්ත්‍රවරයා තව සුළු මොහොතකින් පිරිනිවන් පානවා. මෙතින් ලස්සන සිද්ධියක් සිද්ධ වුණා. ඒ තමයි හැම කෙනෙක්ම දුක් වෙනවා. හැම කෙනෙක්ම කනගාටු වෙනවා. නමුත් පැත්තකට වෙලා හිටියා ධම්මාරාම කියන හාමුදුරුවෝ. මේ හාමුදුරුවෝ දකින අය හිතුණා කිසිම ගාණක් නැහැ මේ හාමුදුරුවන්ට. දැන් අපේ ශාස්ත්‍රවරයා තව ටික වෙලාවකින් පිරිනුවන් පානවා. නමුත් අපි හැම කෙනෙක්ම මේ පිළිබඳව දුක් වෙනවා, කනගාටු වෙනවා. නමුත් මේ ධම්මාරාම හාමුදුරන්ට කිසිම ගාණක් නැහැ. සංවේදී බවක් නැහැ. මේ කාරණේ දැක්ක බුදුහාමුදුරුවෝ. බලන්න බුදුහාමුදුරුවෝ මොනතරම් සංවේදීද. දැන් තව සුළු වෙලාවකින් පිරිනුවන් පාන බුදුහාමුදුරුවෝ. තව සුළු වෙලාවකින් පිරිනුවන් පානවා. මේ මෙච්චර පිරිනුවන් පාන වෙලාවෙත් අර සිද්ධිය බුදුහාමුදුරුවෝ දැක්කා. දැකලා ඇඳ ගැහුවා. අන ගහලා යව ධම්මාරාම මෙහාට එන්න කරන්න ගහලා අනිත් හාමුදුරුවෝ ඇහුවා මොකද්ද මේ ප්‍රශ්නේ කියලා. එතෙන්දී ඒ හාමුදුරුවෝ මේ ප්‍රශ්නේ බුදුහාමුදුරුවෝ මතක් කළා. මොකද්ද ප්‍රශ්නේ? ස්වාමීනි භාගතුන් වහන්සේ තව සුළු මොහොතක ඔබ වහන්සේ පිරිනුවන් පානවා. අපි ඔබ වහන්සේ පිළිබඳව දුක් වෙනවා කනගාටු වෙනවා. මොකද අපේ ශාස්ත්‍රවරයා අපේ නායකයා තව සුළු මොහොතකින් පිරිනුවන් පානවා. නමුත් මේ හාමුදුරන්ට මේ ධම්මාරාම භික්ෂුවට ඒ පිළිබඳව කිසිම ගාණක් නැහැ කියන කාරණය මතක් කළා. එතින්දී බුදුහාමුදුරුවෝ මේ කාරණය දන්නවා. නමුත් මේ ප්‍රශ්නේ විසඳන්න එපා. එතින්දී බුදුහාමුදුරුවෝ ප්‍රශ්න කරනවා ධම්මාරාම හාමුදුරන්ගෙන් ධම්මාරාම මේ කාරණේ ඇත්තද කියලා. එතින්දී ධම්මාරාම හාමුදුරුවෝ කියනවා එහෙමයි භාගතුන් වහන්සේ ඔබ වහන්සේ දැන් අපිට අනුශාසනා කළා වහන්සේ පිරිනුවන් පාන්න විශේෂයෙන් ධර්මය අවබෝධ කරගන්න කියලා. අප්‍රමාදේන සම්පාදේත නොපමාව මේ ධර්මය අවබෝධ කරගන්න ඔබ වහන්සේ අපිට අවවාද කළා අනුශාසනා කළා. භාගතුන් වහන්සේ මගේ මේ උත්සාහය මගේ මේ වීරිය ඒ සඳහායි. මා මේ උත්සාහ ගන්නේ ඔබ වහන්සේ පිරිනිවන් පාන්නට පෙර මේ ධර්මය අවබෝධ කරගන්නයි. ඒකයි මගේ මේ උත්සාහය. බලන්න මහත්මයා බුදුහාමුදුරුවෝ වෙලාවේ තුන් සැරයක් සාදුකාර දුන්නා. බුදුහාමුදුරුවෝ තුන් සැරයක් සාදුකාර දීලා ධම්මාරාම විශ්වගේ ඒ ක්‍රියා බුදුහාමුදුරුවෝ අනුමත කළා. හොඳයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෙවැනි ව්‍යසනයක් අවස්ථාවකදී අපගේ ශාස්ත්‍රූන් වහන්සේ වූ අමාමෑණී සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ දහම තුලින් මෙවැනි ව්‍යසනයකට ලබා දිය හැකි විසඳුම් මොනවද කියලා අපි දැනගන්න කැමතියි. හොඳයි. අපේ දහම තුල මෙවැනි ව්‍යසනකාරී අවස්ථාවකදී ඊටාම පැහැදිලි පිළිතුරු අපේ ලෞතුරා තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේ මනාව අපට පැහැදිලි කරලා දීලා තිබෙනවා. ඉතින් බුදුහාමුදුරුවෝ අපි කවුරුත් දාන සිද්ධියක් තමයි අපේ බුදුහාමුදුරුවෝ ජීවමානව වැඩි ඉන්න කාලය තුල යම් යම් විසන විපත් ඇති වුණාම මිනිස්සු විවිධ දේවවාදී ආගම් විවිධ සංකල්පවල එල්බගෙන කටයුතු කළා. නමුත් ඒවායේ හරසුන් බව, අර්ථවත් නැති බව අපේ තථාගතයන් වහන්සේ දැකලා වහන්සේ පැහැදිලි කළ කාරණය තමයි ධර්මයට අනුගතව ජීවත් වෙන්න කියන එක.
දැන් මෙතන මේ ධර්මයට අනුගතව ජීවත් වෙනවා කියන බුදුහාමුදුරුවෝ මහා ගැඹුරු දර්ශනයක් දේශනා කළා කියන එක නෙමෙයි. එතින්දී බුදුහාමුදුරුවෝ අදහස් කරේ පරිසරයට අනුව ස්වභාව ධර්මයට පරිසරයට ආදරය කරමින් ජීවත් වෙන්න කියන එකයි. එතින්දී බුදුහාමුදුරුවෝ පැහැදිලි කළේ දා මිනිසුන්ට මිනිස්සු තමන්ගේ යහපත වෙනුවෙන් නැත්තම් තමන්ගේ මානසික සුවය වෙනුවෙන් සුඛ විහරණය වෙනුවෙන් විවිධ මිත්‍යා දෘෂ්ටිවල එළිබිලා තමයි කටයුතු කළේ. ඒතර බුදුහාමුදුරුවෝ එතින්දී පැහැදිලි කළා මිත්‍යා දෘෂ්ටිගතව නෙවෙයි මේ පරිසරයට ස්වභාව ධර්මයට අනුව ජීවත් වෙන්න කියන පණිවිඩය තමයි බුදුහාමුදුරුවෝ එතින්දී දුන්නේ. ඒක වර්තමානයේට ඊටාම විශේෂයෙන් අපි වර්තමානයේ පිළිබඳව කතා කරලා මතක් කරන්නට ඕන. මා කලින් මතක් කළා අපේ හුඟා බෞද්ධයෝ හරිම කනගාටුයි කියන්න හරිම මිත්‍යා දෘෂ්ටිකව තමයි කටයුතු කරන්නේ. හොඳම උදාහරණයක් අපි කවුරුත් දන්නවා. බෝධින් වහන්සේ නමක් ළඟට ගිහිල්ලා අපේ බෝසතාණන් වහන්සේ අප දීපු පණිවිඩය එළිවෙන ක්‍රියාත්මක කරන්නේ. බෝසතාණන් වහන්සේ දීපු පණිවිඩය තමයි අපි කවුරුත් දන්නවා කළගුණ දැක්වීම කියන එක. අජීවී වස්තුවකට. නමුත් තමන්ගේ හිතේ කොනකවත් කළගුණ දැක්වීම කියන අදහසක්වත් නැති අය බෝධින් වහන්සේ ළඟට ගිහිල්ලා යම් යම් ප්‍රාර්ථනාවක් සිද්ධ කරනවා. නමුත් බුදුහාමුදුරුවෝ අපට බෝධින් වහන්සේ හඳුන්වා දුන්නේ අපේ ප්‍රාර්ථනාවන් ඉෂ්ට කරගන්න නෙමෙයි. නිසා අපිට එතෙන්දී පැහැදිලිව පේන හුඟා බෞද්ධ පින්වතුන් බුදුහාමුදුරුවෝ තේරුම් අරගෙන නැහැ. බුදුහාමුදුරුවෝ කවුද කියන එක තේරුම් අරගෙන නැහැ. සමහරු හිතන් ඉන්නවා බුදුහාමුදුරුවෝ කියන්නේ දෙවි කෙනෙක් කියලා. ඒ කියන්නේ අපේ සිතුම් පැතුම් අපේ බලාපොරොත්තු ඉෂ්ට කළ දෙන දෙවි කෙනෙක් හැටියට ඇතැම් බෞද්ධයෝ කටයුතු කරනවා. නමුත් බුදුහාමුදුරුවෝ අපට දේශනා කළේ මාර්ගයක්, ධර්ම මාර්ගයක්. ඒ ධර්ම මාර්ගය තමයි ස්වභාවික පරිසරය සමග අපි කටයුතු කිරීම කියන එක. මම නැවතත් මතක් කරනවා නම් හොඳම උදාහරණය තමයි දැන් බලන්න බුදුහාමුදුරුවෝ මම කලින් මතක් කළානේ අපේ ධම්මාරාම හාමුදුරන්ට බුදුහාමුදුරුවෝ දීපු පණිවිඩය නේද? එතෙන්දී බුදුහාමුදුරුවෝ පණිවිඩය තමයි ධම්මාරාම හාමුදුරන්ට ආපු චෝදන බලන්න අපි හොඳම උදාහරණයක් ගත්තොත් අපේ ලෝතර බුදුහාමුදුරුවෝ පිරිනමන පාන වෙලාවේ සිද්ධ වෙච්ච සිද්ධිය. මම හිතන්නේ මේක වර්තමාන අපේ බෞද්ධයන්ට තාම හරිම ලස්සන වටින ගාථාවක්. තාම ලස්සන අවස්ථාවක්. මම හිතනවා මේ ගාථාව බුදුහාමුදුරුවෝ සමස්ත දහමම කැටිකොට දේශනා කළාද කියලා වෙලාවකට අපට හිතෙනවා. ඒ තමයි ධම්මාරාම හාමුදුරුවෝ පැටකලා හිටියනේ. එතෙන්දී සමාජයෙන් චෝදනාවක් ආව ධම්මාරාම හාමුදුරන්ට බුදුහාමුදුරුවෝ පිරිනමන පානව නමුත් කිසි කෙනෙකු වහන්සේව ගණන් ගන්නේ නැහැ කියන එක. එතෙන්දී සංවේදී අනිත් අය සංවේදී පුජ්‍යලයක් හැටියට ධම්මාරාම හාමුදුරුවෝ ඊට අනුගත නොවන පුජ්‍යලයක් හැටියට තමයි එතන වැඩි සිටි භික්ෂුන් වහන්සේලා සාමාන්‍ය පොදුන් ජනතාව විශ්වාස කළේ පිළිගත්තේ. මේක ලොකු චෝදනාවක්. බුදුහාමුදුරුවෝ මේ කාරණය දැක්ක බුදුන් වහන්සේ දැකලා ධම්මාරාම හාමුදුරුවන්ට කතා කළා. අනිත් හාමුදුරුවන්ගේ මේ ප්‍රශ්නේ විමසුවා. මොකක්ද ගැටලුව කියලා. ඉතින් ඒක ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ අපේ ශාස්ත්‍රවරයා, අපේ ගුරුවරයා, අපේ නායකයා තව මොහොතකින් සුළු වෙලාවක ඔබ වහන්සේ පිරිනිවන් පානවා. ඒ ගැන අපි හැම කෙනෙක්ම දුක් වෙවි කනගාටුවෙන් තමයි කාලේ ගත කරන්නේ. නමුත් බලන්න භාගතුන් වහන්සේ මේ ධම්මාරාම හාමුදුරුවෝ මේ ගැන කිසිම හැඟීමක් නැතුව කටයුතු කරනවා. සංවේදී නැහැ. ඉතින් මේ බුදුහාමුදුරුවෝ මේ කාරණේ දන්නවා. නමුත් දැනගත්තා ඒ අය තුලින්ම ඒ ප්‍රශ්නයට පිළිතුරක් ගන්න ඕන නිසා ධම්මාරාම හාමුදුරුවන්ගෙන් මේ පැනේ බුදුහාමුදුරුවෝ විමසනවා. ඇත්තද මේ චෝදනාව? වහන්සේට මේ අය කරන චෝදනාව. ස්වාමීනි භාගතුන් වහන්සේ දැන් වහන්සේ අපර දේශනා කළා නේද? අප්‍රමාදේන සම්පාදේත. නොපමාව කටයුතු සම්පාදනය කරගන්න. ඒ නිසා භාගතුන් වහන්සේ මගේ මේ උත්සාහය ඔබ වහන්සේ පිරිනමන පාන්නට පෙර මේ ධර්මීය අවබෝධ කර ගැනීමයි.
ඒ ධර්මය අවබෝධ කර ගැනීම තුළින් වහන්සේට මාගේ ශාස්ත්‍රවරයා හැටියට මට ලබා දිය හැකි ඉහළම ගෞරවය ලබා දීමටයි මම උත්සාහ ගන්නේ. එතෙන්දී බුදුහාමුදුරුවෝ තුන් සැරයක් සාදුකාර දුන්නා. සාදුකාර දීලා අර ධම්මාරාම හාමුදුරන්ගේ අදහස අනුමත කළා. අනුමත කළ විතරක් නෙවෙයි ලස්සන ගාථාවක් දේශනා කළා. මම හිතන්නේ මේ ගාථාව හරිම වටිනවා. හැම කෙනෙක්ම මම හිතන්නේ අපේ බෞද්ධයත්ෝ කඩපාඩම් කරගත්තත් කමක් නැහැ කියලා හිතෙනවා. මොකක්ද ඒ ගාථාව? නයි මහියං මාලා ගන්ධාදී පූජාං කරොන්තා මම පූජාං කරොන්ති නාම. මහණෙනි යම් කෙනෙක් නයි මහියං මාලා ගන්ධාදී පූජාං කරොන්තා මම පූජාං කරොන්ති නාම. සෝද විලුන් සෝද වර්ග සෝද මල් ඒ අපි බුදුහාමුදුරු වෙනුවෙන් සෝද මල් ජාත පූජා කරනවා. සෝද හඳුන්වන අපි ඒවා පූජා කරනවා. ඒවා පූජා කළ පමණින් මම පූජාං කරොන්ති නාම. තමන් වහන්සේව සැබෑ ලෙස පිදුවා වෙන්නේ නැහැ. බුදුහාමුදුරන්ට සැබෑ ගෞරවයක් දැක්වුවා වෙන්නේ නැහැ. හැබැයි ඉතින් ඔබ වැරදි අදහසක් ගන්න එපා. බුදුහාමුදුරන්ට මල් පූජා කරන්න එපා, හරියට පූජා කරන්න එපා කියන කතාව නෙමෙයි. ඒ ගෞරවය බුදුහාමුදුරන්ට ලැබෙන්නට ඕන. නමුත් ඒකම නෙමෙයි මේ බුදුහාමුදුර දේශනා කරේ. මොකද්ද? ධම්මානු ධම්මං පටිපජ්ජන්තා පන මං පූජින්ති නාම. යම් කෙනෙක් මගේ මේ ධර්ම මාර්ගයේ ගමන් කරනවාද මේ ධර්මයට අනුගතව අපි ජීවත් වෙනවාද ඔබ ඔබේ ජීවිතේ හැඩගස්වා ගන්නවාද යම් කෙනෙක් අන්නේ පුජ්‍යලයා තමයි බුදුහාමුදුරන්ට සැබෑ ලෙස නිවැරදිව ගරු කළා වෙන්නේ වන්දනා කරා වෙන්නේ. ඒ මොකද බුදුහාමුදුර මේ දේශනා කළේ? බුදුහාමුදුර මේ දේශනා කළේ බුදුහාමුදුරන්ගේ ධර්මය අවබෝධ කරගන්න උත්සාහ ගන්න. මේ ධර්ම මාර්ගයේ ගමන් කරන්න බෝගස් වල වැඳ මල් වට්ටි ගණන් පූජා කර හනුන් කූරු පෙට්ටි ගණන් පත්තු කර සමහර විට පරිසරය විනාශ කරමින් සතා සීපාවට පවා හානි කරමින් කරන පූජාවන් සිද්ධ කිරීම නෙමෙයි මෙතන මේ බුදුහාමුදුරු කියන්නේ. බුදුහාමුදුරුවෝ අපර දේශනා කළේ සතුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරගෙන පරිසරයත් රැකගෙන ධර්මයට අනුව ජීවත් වෙන්න කියන වටිනා පණිවිඩය. ඒ නිසා මම හිතනවා මේ වර්තමානයේ මේ තියෙන මේ व्यसනයට විපතට එකම හේතුව තමයි මාදා කියන මිනිස්සු ධර්මයෙන් ඈත් වීම. ධර්මයෙන් ඈත් වීම කියන්නේ මේ බුදුදහමෙන් ඈත් වීම විතරක් නෙවෙයි. මිනිස්සු අධර්මවාදීව කටයුතු කිරීම. අඩු ගානේ සතා සීපාවට පරිසරයට ආදරය නොකර කටයුතු කිරීම. හානි කිරීම. ඒ නිසා අපි හැම කෙනෙක්ම මිනිස්සු හැටියට මේ සමාජයේ ජීවත් වුණා නම් අපි මිනිසුන් ලෙස මේ සමාජයේ ජීවත් වෙනවා නම් අපි කවදාකවත් අමතක කරන්න එපා සතා සීපාව ස්වභාවික පරිසරය අපෙන් වෙන් වෙච්ච කොටසක් කියලා. ඒ නිසා පරිසරයෙන් තොරව ස්වභාව ධර්මයෙන් තොරව අපේ ජීවත් වෙන්නත් බෑ. අපට පරිසරය ස්වභාව ධර්මයේ සතා සීපාවකින් තොරව අපේ ජීවත් වෙන්නත් බෑ. නිසා මම හිතනවා මේ व्यसනයට මේ විපතට එක හේතුවක් තමයි මිනිස්සු පරිසරයෙන් ඈත් වීම, ස්වභාව ධර්මයෙන් ඈත් වීම සහ මිනිසුන් තුළ තිබිච්ච මානුෂීය ගුණාංග ක්‍රමයෙන් ඈත් වීම නැතිවීම තමයි මේකේ හානියක් හැටියට දකින්නේ. නිසා ඇතැම් විට සමහර විට මේ විදිහ අදහසකුත් අපිට ගන්න පුළුවන්. මිනිස්සු අධර්මවාදීව ජීවත් වුණාම සමහර විට සම්මිය දෘෂ්ටික දෙවියන්ගේ කෝපයට හේතුවක් වෙන්න පුළුවන්. ඒතර සම්මිය දෘෂ්ටික දෙවියන්ගේ ආශිර්වාදයක් මේ සමාජයට මේ රටට අපට ලැබෙන්නේ. ඒ නිසා මම හිතනවා මේ ප්‍රශ්නෙට මේ व्यसනයට එකම විසඳුම තමයි අපි හැකිතාක් දුරට ධර්මානුකූලව තමන් අදහන තමන් පිළිගන්න ඒ ආගම ධර්මයට අනුව ස්වභාවික පරිසරයක් අනුව හැම කෙනෙක්ම ජීවත් වීමට අදිස්ථාන කරගත්තොත් මේ व्यसනෙන් අපට හැම දිනාටම ගොඩ එන්නට පුළුවන්. ඒ සඳහා හැම කෙනෙක්ම අදිස්ථාන කරගන්න හැටි තාම කාරුණිකව ඉල්ලා සිටිනවා. හැම දිනාටම තෙරුවන් සරණයි. මොකද දාබර ප්‍රේක්ෂක හිතවතුනි හිතවතින ඔබ සියලු දෙනා වෙනුවෙන් අපගේ ගෞරවනීය ස්තුතිය පුද කර සිටිනවා රාජගිරිය ධර්මපාල දෙදෙස ශ්‍රී විජයාරාම විහාරස්ථානයේ විහාරාධිපති අමරපුර ශ්‍රී ධර්මරක්ෂිත මහානිකායේ
කාරක සංඝ සභික ශ්‍රී ධර්ම රක්ෂිත වංශාලංකාර පූජ්‍යපාද දෙවුන්දර ධම්මරුචි නායක ස්වාමීන් වහන්සේට ඒ වගේම දායක ප්‍රේක්ෂක හිතවතුනි මේ මොහොතේදී අප සමග සිටිනවා සංගීතවේදී විශාරද ප්‍රියන්ත බීරකෝන් මහතා. ප්‍රියන්ත මහතාගෙනුත් අප කැමති දැනගන්නට ඒ කොරෝනා වසංගත ව්‍යාප්තිය සහ ඒ සම්බන්ධයෙන් යම් විසඳුමක් ප්‍රකාශ කරන්න තිබෙනවා නම් ඒ පිළිබඳව ඔබතුමාගේ අදහස් පළදලා සිටින්නට. ඇත්තටම අපේ නායක හාමුදුරුවන්ගේ දේශනාව අහගෙන ඉන්නකොට මට දැනුණු දෙයක් තමයි භික්ෂුවට මොනතරම් මේ ලංකාව සම්බන්ධ බැඳීමක් තියෙනවද කියලා. මහා පොළොව සම්බන්ධ, එතකොට සතා සිව්පාව සම්බන්ධ, එතකොට මේ රටේ සියලු බැඳීම් ඇති වෙලා තියෙන්නේ භික්ෂුවත් එක්ක. එතකොට මේ භික්ෂුව මේ වෙලාවේ මේ ව්‍යසනයේට මෙහෙම මැදිහත් වෙලා මේ රට බේරගන්න අතීතයේ ඉඳලා අපි දැක්කා. ඊටත් ඉදිරියට ආවා. අද මේ වගේම භික්ෂුන් වහන්සේලා අපේ රටේ ඉන්නවා. ඉතින් මම ගෞරවයෙන් ආරාධනා කරනවා සියලුම අයට මේ පරිසරය අපට නොකිය කිසිම ගහක් මේ රටේ කපන්න අයිතියක් කිසි කෙනෙකුට නැහැ. ඒක මම හිතන්නේ බුදුන් වහන්සේගේ ධර්මය අනුව ඒකේ විපාක තමයි අපිට මේ ලැබිලා තියෙන්නේ. මම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා අපේ මේ භික්ෂු ශේෂ්ත්‍රයේ ඉන්න භික්ෂුන් වහන්සේලා සියලු දෙනාටම අපිත් එක්ක එකතු වෙන්න අපි මේ පරිසරය ආරක්ෂා කරලා දෙමු. ඉදිරියේ බිහි වෙන ඉන්න දරුවන්ට ඒගොල්ලන්ට බියෙන් සැකෙන් තොර ජීවත් වෙන්න පුළුවන් රටක් නිර්මාණය කරන්න. ඒ සඳහා අපි ගෞරවයෙන් ආරාධනා කරනවා හැමෝටම මේ අපිරිසුදු වුණු සුළඟ පිරිසුදු කරන්න එන්න කියලා. ඔබ සැමට තෙරුවන් සරණයි. හොඳයි ආදරණීය ප්‍රේක්ෂක හිතවතුනි අපගේ YouTube නාලිකාව සමග සම්බන්ධ වූ සියලු දෙනාටම අප ස්තුතිවන්ත වෙමින් තවත් දිනක එවැනි හරබර වැඩසටහනක් සමගින් එකතු වන්නට ප්‍රාර්ථනා කරනවා. සියලු දෙනාටම ආයුබෝවන්. සුදු සීත මීදුමෙන් තුරු හිස් වැසී කඳු මුදුන් නාදරින් වලා කුමරිය සිඹී ගයා ගීතය තුටින් කඳු වලලු සරසවා ආදරින් ගලායයි දිය කොමලි රංග රංගා දවන වේදනා සිතුවමට තිබේද සකි කැමිදිවී වේදනා සිතුවමක තිබේද සකි කැමිදිවී වේදනා නිසාල කළ වරද අප කිමයි සිත් නොවන කඳු පවුර සොබාදම මෙය නොවේ සිත් නොවන කඳු පවුර සොබාදම මෙය නොවේ සිත් නොවන කඳු පවුර සොබාදම මේ